හරි ඔයගලන්ට සුබෝදෑසනක්. තව ජොයින් වෙන අය මම හිතන කමක් නැහැ ඒගොල්ලෝ ජොයින් වෙච්ච දැන්. සමහර අය ප්‍රාණායාම කරලා ඇති මීට ඉස්සෙල්ලා සමහර අය ප්‍රාණායාම නොකරලා ඇති. ඒකින්ද මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් ප්‍රාණායාම ගැන. යෝගවල කණු 8ක් තියෙනවා අෂ්ටාංග යෝග. අංග 8ක් තියෙනවා. ඒ අංග 8න් මුලේවා තියෙන්නේ ඩිසිප්ලින් සෙල්ෆ් ඩිසිප්ලින් විනය ඒ වගේ ගිහිල්ලා එනවා ආසන එනවා. ආසන ළඟට තියෙන පිළර එක තමයි ප්‍රාණායාම කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ධාරණ සමාධි එහෙම උද්දාගමේ වගේ භාවනා සමාධි ලෙවල් එකට යනකම් යනවා. ආසන වලින් ගොඩක් කලාවට කරන්නේ ඔය ඇඟේ තියෙන එනර්ජි channels ක්ලියර් කරලා එනර්ජි හොඳට ඇඟේ ගමන් කරන්න හදනවා. ප්‍රාණායාම වලිනුත් ගොඩක් කලාවට ඒක තමයි වෙන්නේ. මොකද ඇඟේ එනර්ජි හරියට යන්න ගත්තාම ප්‍රාණායාම වලින් පුළුවන් ප්‍රාණ එක්ක කනෙක්ට් වෙන්න ගොඩක් දුරට. right? ඒක තමයි ප්‍රාණායාම ගොඩක් බලවත්. ඒ කියන්නේ ආසන වගේ 100 ගුණයක් ඊටත් වැඩිය powerful තමයි ප්‍රාණායාම. හැබැයි සාමාන්‍යයෙන් traditional yoga teaching වල normally ආසන teach නොකර ප්‍රාණායාම teach කරන්නේ. මොකද ප්‍රාණායාම ගොඩක් බලවත් හින්දා ඒකෙන් නරක දේවලුත් වෙන්න පුළුවන් හින්දා. හැබැයි දැන් මම යෝගවලට ඉස්සෙල්ලාම ආවේ ප්‍රාණායාම කරලා. ඉස්සෙල්ලාම ප්‍රාණායාම වලින් පටන් ගන්න තමයි යෝගවලට ආවේ. ඒකින්ද මම ඒක බය නැතුව ගන්නවා. මොකද ගොඩක් මේ බ්‍රෙත් එක හෝල්ඩ් කරන වගේ ගොඩක් සීරියස් ප්‍රාණායාම නොකර අනික් මට සිලිටු ප්‍රාණායාම කරපුවාම ඇඟට ප්‍රශ්න නැතුව කරන්න පුළුවන්. ඒකින්ද ප්‍රාණායාම කරගෙන යනකොට ඇඟේ ශක්තිය, ඇඟේ එනර්ජි සංසරණය හොඳ වෙනකොට ඔයගලන්ට තව එක්සර්සයිසස් කරන්න තියෙන මොටිවේෂන් එකත් වැඩි වෙනවා. ඒක තමයි මගේ එක්ස්පීරියන්ස් එක උනේ. ඒතර ප්‍රාණායාම වලට පුළුවන් අර ප්‍රාණික් කන්ට්‍රෝල් එක තමන්ට නොදැනී ඇති වෙන දෙයක්. ඒක ආපුවාම නිතරම සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. හිතේ චංචල ගතිය අඩු වෙනවා. ගොඩක් වෙලාවට අපිට දුකක් හරි ડિප්‍රෙෂන් එකක් ඒ වගේ ඇති වෙන්නේ අපේ කන්ට්‍රෝල් එකක් නැතුව සිතුවිලි ගලාගෙන එනකොට. හරි කවුරු හරි පැනික් හරි ડિප්‍රෙෂන් වලට වගේ ගිහිල්ලා පුරුදු ඒ කියන්නේ එක්ස්පීරියන්ස් තියෙන අයට දැනෙලා ඇති නිකන් සිතුවිලි එක්ස්ප්ලෝඩ් වෙන්න ගන්නවා. එතකොට තමයි කන්ට්‍රෝල් එක නැතුව නිකන් පිස්සු වගේ හැදෙන්නේ. ඒ වගේ ස්ටේටස් අඩු වෙනවා තමන්ගේ ප්‍රාණ ශක්තිය වැඩි නම්. හරි ගොඩක් කලාවට අපි තුන් බයක් ඇති වුනහම වෙන්නේ ඒ බය ගැන බය වෙනවා. ආපහු ඒ බය ගැන තව බය වෙනවා. එහෙම වෙලා ඒක විෂස් සයිකල් එකක් වගේ මේ ලොකු බයක් ඇති වෙනවා පොඩි බයකින්. බය කියන්නේ වැදගත් දෙයක්. අපිට සර්වයිවල් එකට අවශ්‍ය දෙයක් බය. නමුත් ඒ බය ගැන බය වෙලා ඒ විදිහට ඒක ෆෝල්ස් 4-5කින් හරි 10කින් 100කින් හරි වැඩි වුණොත් ඒක අපිට දරා ගන්න බැරි වෙනවා. දුකෙත් එහෙමයි. අපිට දුකක් ඇති වුණාම ඒක සාමාන්‍ය දෙයක්. නමුත් දුක ඇති වෙච්ච එකට රෙසිස්ට් කරන හින්දා ඒක තව අමාරු වෙනවා. ඒකෙන් ડિප්‍රෙෂන් ලෙවල් එකට යනවා. දුකට බය වෙනවා, දුක ගැන තව දුක් වෙනවා. එතකොට අපි අර ඒ ගැන ඇක්ෂන් එකක් හරි ඒක ගැන මොලේ ඇතුව ඒක දකින්න බැරි තත්යකටපත් වෙනවා. හරි? එතකොට භාවනා කරනවා වගේ ප්‍රාණායාම වලනොත් වෙන්නේ මේ වගේ සිටුේෂන්ස් හොඳට දකින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒක හින්දායි ප්‍රාණායාම වැදගත් වෙන්නේ. ඇත්තටම ප්‍රාණායාම වලටත් වැඩිය භාවනා කරන එක ගොඩාක් බලවත්, ගොඩාක් ඉෆෙක්ටිව්. හැබැයි මට භාවනා ට්‍රේන් කරන්න තාම මම ලෑස්ති නැහැ. මේ ඒක හින්දා මම පුළුවන් දෙයක් ඔයගලන්ට දෙනවා කියලා හිතුවා ප්‍රාණායාම. හැබැයි ඔයගලන්ට පුළුවන් ගුරුවරයෙක් හොයාගෙන භාවනා කරන්න පුළුවන් නම් ඒක මීටත් වැඩිය ගොඩාක් හොඳයි. එතකොට බය හිතෙන අවස්ථා හරි දුක හිතෙන අවස්ථා හරි ඒ වගේ දේවල් ගැන ඒවල් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ජීවිතේට. හොඳට භාවනා කරන්න හැකියාවක් ඩෙවලොප් කරනකොට. ඕකේ. දැන් අපි බලමු ප්‍රාණායාම ටිකක්. ඉස්සෙල්ලා මම පටන් ගන්නම් වෝම් අප් ප්‍රාණායාම එකක්. හරි. වෝම් අප් ප්‍රාණායාම හොඳම වෝම් අප් ප්‍රාණායාම එක විදිහට මම දකින්නේ ඕම්කාර කියන එක. ඒකට කියනවා උද්ගීත් ප්‍රාණායාම කියලා.
උද්ගීත් කියන්නේ උතුම් සින්දුව කියලා වගේ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. උද්ගීත් ගීතයක් කියන්නේ සින්දුවක්. උද්ගීත් කියන්නේ උතුම් සින්දුවක්. හරි. එතකොට ඕම්කාරකේ සද්ද තුනක එකතුවක් තියෙන්නේ. ඒක ප්‍රයිමෝඩියල් සවුන්ඩ් එකක් කියලා කියනවා. මොකද දිවක් අවශ්‍ය නැහැ ඒ සද්ද කරන්න. ඒක හින්දා ඕම්කාරකේ සද්ද තුන ඉස්සෙල්ලාම ආ සද්දේ, ඕ සද්දේ, සද්දේ, ඒ සද්ද තුනේ එකතුවක් ඕම්කාර. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ආ සවුන්ඩ් එකෙන් අපි බලන්න ඕනේ අපේ දෙපතුල් ළඟ ඉඳලා බුරිය ළඟට නේවල් එක ළඟට ඒ ඒරියා එක වයිබ්‍රේට් කරන්න. හරි? ඇඟ ඇතුලේ මේ සද්ද ගන්න ඕනේ. අපි බලමු ආ සවුන්ඩ් එක කරලා. ඒක කරන ගමන් බලන්න කොහොමද ඒ ශබ්දයේ කම්පන තරංග අපිට කකුල් වල පතුලේ ඉඳලා උඩට තේරෙන්නේ කියලා. හරි? කොන්දේ පල්ලෙහා කැලලට ඔයගලන්ට තේරෙයි එක. ආපහු බලමු. Like that, right? ඊට පස්සේ ඕ සවුන්ඩ් එක බලමු. ඕ සවුන්ඩ් එකෙන් අපි කම්පණය කරන්න හදන්නේ බුරියට උඩින් නෙක් එක ගෙලේ පල්ලෙහා හරියට වෙනකන් හරිය. ඒක ඕ සවුන්ඩ් එක. ඒක try කරමු අපි individually. ඒකත් අපි හිත යොමු කරොත් ඇඟ ඇතුළට තේරෙනවා කොහොමද කම්පන වෙන්නේ කුඳුනාරටිය බඩෙන් උඩ හරිය කියලා. ඊළඟ අන්තිම සවුන්ඩ් එක ඕම්කාර වල සද්දේ සද්දෙන් අපි වයිබ්‍රේට් කරන්න හදන්නේ ගෙල ප්‍රදේශයයි මූණ ඊට උඩ ප්‍රදේශය. right? මේ වයිබ්‍රේෂන් වලින් වෙන්නේ එනර්ජි channels වල තියෙන බ්ලොක්ස් අයින් වෙලා හොඳට ශක්ති සංසරණය ඇඟ ඇතුලේ වෙන්න ගන්නවා. සවුන්ඩ් එක ආපහු දැන් ફોකස් කරන්න ගෙල මූණ ප්‍රදේශයට. right? දැන් අපි මේ ශබ්ද තුන කම්බයින් කරමු. හරි? සම්බන්ධ කරලා එතකොට අර තමන් ගත්ත බ්‍රෙත් එක ඉන්හලේෂන් එක හරියට මැනේජ් කරන්න try කරන්න ඕනේ. මොකද එක බ්‍රෙත් එකකින් අපි මේ ශබ්ද තුනක් කරන්න හදන්නේ. ඒකින්ද මුලදී සමහර ලාවට ඕ සද්දෙන් හරි ආ සද්දෙන් හරි බ්‍රෙත් එක ඉවර කරගත්තොත් ඊටු ශබ්ද ටිකට ආපහු හුස්ම ගන්න වෙනවා. ඒකින්ද හරියට ශබ්දය කලමනාකරණය බ්‍රෙත් එක හුස්ම කලමනාකරණය කරගෙන මේක කරන්න ඕනේ. අපි try කරමු. මෙතන ඔයගලන්ට ඕනනම් ඥාන් මුද්‍රා කියන මුද්‍රාව තියාගන්න පුළුවන්. ඒකෙන් concentration එකට හරි concentration එකට උදව් වෙනවා. දීර්ඝ හුස්මක් ගන්නවා. හරි ශබ්ද තුනම එකට කැටි වුණා. ආපහු යනවා. තව එකක් කරමු. right? දැන් ඔයගොල්ලෝ චුට්ටක් නතර වෙලා ආපහු ඇඟ දිහා බැලුවොත් ඇඟේ එනර්ජි සංසරණය ගැන ඔයගොල්ලන්ට තේරෙයි ඇඟේ ටෙම්පරේචර් එක ටිකක් වැඩි වෙලා තියෙනවා. සම මතු පිටට හිත යොමු කරොත් තේරෙයි පොඩි ভাইබ්‍රේෂන් එකක් වගේ තේරෙනවා. හරි? මේ ඕම්කාර බොහොම හොඳයි හිත එක්තැන් කරගන්න භාවනා කරන්න ප්‍රීලූඩ් එකක් විදිහට භාවනා කරන්න ආරම්භයක් අරන් දෙන්න බොහොම හොඳ දෙයක් තමයි ඕම්කාර. right? ඒ වගේම අර වගේ හිතුවිලි හොගාලා බෝම්බ දාන අවස්ථාවකදී නතර වෙලා ඕම්කාර කරලා ඒවා ටික සයිලන්ස් කරන්න පුළුවන්.
ඊළඟ එක තවත් බොහොම කාමින් බ්‍රෙත් එකක් උජ්ජයි ප්‍රාණයාම කියන එක. උජ්ජයි ප්‍රාණයාම සාමාන්‍ය යෝගා හත්ත යෝගා පෝස්චර්ස් කරනකොට පෝස්චර්ස් වලින් මූව් වෙනකොට උජ්ජයි ප්‍රාණයාම තමයි පාවිච්චි කරන්නේ. ඒක බොහොම පහසුයි. මේක අපි අර නිදියනකොට සවුන්ඩ් එක ප්‍රොඩියුස් කරන්නේ මේ වගේ. ලොකුට ගොරෝන සද්දයක් නෙමෙයි මෙහෙම ගාන සද්දයක් නෙමෙයි. මේකට කරන්නේ අර මේ වොයිස් බොක්ස් එක මේ පොඩ්ඩක් තද කරන යාන්තම් තද කරලා හුස්ම ගන්නවා මේ. ඒ ගානටම තියාගෙන හුස්ම පිට කරනවා. රයිට්. මේකත් බොහොම කාමින් බ්‍රෙත් එකක්. ඔයගලන්ට ට්‍රැෆික් ජෑම් එකක හරි ලොකු පොලිමක ඉන්නකොට හරි පොඩ්ඩක් වටේ මිනිස්සු පොඩ්ඩක් කලබල වෙයි. හැබැයි එමින් කරන්න පුළුවන් දෙයක් තමන්ගේ කාම්නස් එක තියාගන්න. රයිට්. අපි ඒක කරමු දෙතුන් පාරක්. මේක කරන ගමන් ඔයගොල්ලෝ තමන්ගේ හાર્ට් බීට් එකට සහ හිතේ ස්වභාවයට පොඩ්ඩක් හිත යොමු කරන්න. රයිට්. හිත තමයි අල්ලගන්න හරිම අමාරු එක. මොකද අපි හැම වෙලේම අපි හිතයි කියලා හිතන් ඉන්නේ. හැබැයි හිතත් අල්ලගන්න පුළුවන්. ඇඟ නම් අල්ලගන්න ලේසි. ඇඟ වෙනම එකක් කියලා හිතන්න ලේසි. හිත වෙනම එකක් කියලා හිතන්න ටිකක් අමාරු දෙයක්. නමුත් try කරුවොත් බැරි නෑ. try කරමු. හරි. මේකට උජ්ජයි බ්‍රෙත් ආපහු උද් කියන්නේ ලොෆ්ටි එහෙම නැත්නම් උතුම් කියන එක. ජය කියන්නේ ජය. රයිට්. ඒතර විජයග්‍රහණයක් විජයග්‍රාහී බ්‍රෙත් එක කියලා කියන්න පුළුවන්. වික්ටෝරියස් බ්‍රෙත් කියලා කියන ඉංග්‍රීසි වලින්. උජ්ජයි බ්‍රෙත් එක තමයි ඒක. බොහොම කාමින් බ්‍රෙත් එකක්. තව හොඳ කාමින් බ්‍රෙත් එකක් තමයි බ්‍රහ්මරී ප්‍රාණයාම කියන එක. බ්‍රහ්මරී කියන්නේ බමරාගේ සද්දේ තමයි එතනින් ඇති කරන්නේ. උජ්ජේ බ්‍රෙත් එකට වඩා පොඩ්ඩක් තදින් අපි සද්ද කරනවා. අර උද්ගීත් ප්‍රාණයාම එහෙම නැත්නම් ඕම්කාරයේ අන්තිම එක වගේ සද්ද කරනවා. ඒ සද්ද කරද්දී අපි අපේ පංචේන්ද්‍රයන් වහ ගන්නවා. හරි. සිම්බොලිකලි වහනවා. ඒකට යෝනි මුද්‍රා කියලා එකක් කරනවා. ඔයගලන්ට මුද්‍රාව කරනකොට තේරෙයි අය ඒකට යෝනි මුද්‍රා කියන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයගලන්ගේ දබර ඇඟිල්ල නළලට තියා ගන්නවා. මැද ඇඟිල්ලෙන් S2 වහනවා. දැන් ඒක වහගන්න එපා. S පිල්ලම් උඩ තියෙනවා. S වැහෙන්න. හරි. නහය උඩ තියා ගන්නවා. වෙද ඇඟිලි එහෙම නැත්නම් ring fingers. right. ඊට පස්සේ සුලංගිලි තියාගන්නවා තොල උඩින්. right. අන්තිමට මාපට ඇඟිල්ල තුඩ යූස් කරනවා මේ කනේ තියෙන ෆ්ලැප් එකක් මම දන්නේ ඒකට මොකද්ද කියලා නම කියලා. ඒක තද කරලා කන වහන්න. right. එතකොට අනුබාන මුද්‍රාව සම්පූර්ණයෙන් තිබ්බහම ඔකට තමයි යෝනි මුද්‍රා කියලා කියන්නේ. මේකෙන් දබර ඇඟිල්ලෙන් අපි නරලට තියාගන්න කිව්තිය හැකි අපි අපේ ස්පර්ශය බ්ලොක් කරනවා. මැද ඇඟිල්ලෙන් ඇස් වහපුවාම දෘෂ්ටිය බ්ලොක් කරනවා. වෙද ඇඟිල්ලෙන් නහය උඩ තියාගත්තාම බ්ලොක් කරන්නේ නැහැ හැබැයි. නහය උඩ තියාගත්තාම අපි සුවඳ බ්ලොක් කරනවා. කට
උඩ සුලංගිලි තියෙනවා කියන්නේ රස බ්ලොක් කරනවා. හරි? ඊට පස්සේ අන්තිමට කන ශබ්දය බ්ලොක් කරනවා මාපට ඇඟිල්ලෙන්. මේ ටික කරගෙන ඇඟ ඇතුලෙන් සද්ද අහන එක අහනකොට ඒක මාර කාමින් ෆීලිං එකක් එනවා. නිකන් පන්සලක් ඇතුලේ පිරිත් අහනවා වගේ ඉෆෙක්ට් එකක් තියෙනවා මේ බ්‍රහ්මරි ප්‍රාණයාමයෙන්. අපි හැමෝම try කරමු බලන්න. ඉස්සෙල්ලම නරලට තියා ගන්නවා දබර ඇඟිල්ල. මැද ඇඟිල්ලෙන් ඇස් දෙක වහ ගන්නවා. වෙද ඇඟිලි වලින් නාස්පුඩු උඩ තියා ගන්නවා. ඊට පස්සේ තොල උඩ සුලංගිල්ල තියාගෙන අන්තිමට කන වහ ගන්නවා. මාපට ඇඟිල්ලෙන් අර ෆ්ලැප්ස් දෙක තද කරලා ඇතුලෙන් සද්ද කරනවා හුස්මක් අරන් ගාලා පිට කරනවා. ඒ වගේ තුනක් අපි කරමු බලන්න. Okay, දැන් නවත්තන්න බලන්න. හොඳයි ඒක සද්දේ අමුතු දෙයක් නේ, අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඇඟ ඇතුලෙන් එන ভাইබ්‍රේෂන් එකට අපි අහුම්කම් දෙනවා. මේකෙන් තව ට්‍රේනින්ග් එකක් වෙනවා. අපි අපේ ඇතුළාන්තය දිහා බලන්න අපිට ප්‍රැක්ටිස් එකක් හම්බ වෙනවා. හරි? අපි හැමෝම ජීවත් වෙන්නේ අවටත් එක්ක. අපේ ඇතුළත් එක්ක ජීවත් වෙන එක අඩුයි. මේකෙන් හොඳ පුහුණුවක් වෙනවා. හැම ප්‍රාණායාමයකින්ම ඇත්තට මේ පුහුණුව ලැබෙනවා. ඇතුළාන්තයට හිත යොමු කරන්න. හරි. දැන් අපි කරපු යා මොනවද? උද්ගීත ප්‍රාණායාම කෙරුවා ඕම්කාර. ඊට පස්සේ අපි කෙරුවා උජ්ජේ ප්‍රාණායාම. දැන් බ්‍රහ්මරි ප්‍රාණායාම කෙරුවා. හරි. ඊට පස්සේ මම ගොඩාක්ම කරන්න කැමති නැහැ. මොකද ইনফরমේෂන් ඕවර්ලෝඩ් වෙනවා. අපි කරමු අනුලෝම විලෝම අපි අන්තිමට තියාගමු. ඒක කාමින් එකක්. ඊට ඉස්සෙල්ලා අනුලෝම විලෝම වගේ තව වැදගත් බ්‍රෙත් එකක් තමයි මේන් ප්‍රාණායාම එකක් තමයි කපාල බාති කියන්නේ. කපාල බාති කපාල කියන්නේ ස්කල් එක, බාති කියන්නේ ග්ලෝයිං ස්කල්. එතකොට මේකෙන් මේ කපාල බාතියෙන් කරන්නේ අපි ඇඟ ක්ලීන් කරන්න හදන එක. ඇඟ සුද්ධ කරනවා ඇතුලෙන්. ඇඟ විතරක් නෙමෙයි අපේ ඉමෝෂන්ස් අපේ තියෙන දැන් ඔය බොඩි 3-4ක් තියෙනවානේ ෆිසිකල් බොඩි, ඉමෝෂනල් බොඩි and එනර්ජටික් බොඩි කියලා තියෙනවා. ඒ ඔක්කොම පියුරිෆයි කරන්න පුළුවන් කපාල බාතියකින්. ලෙඩ මොනවා හරි තියෙනවා නම් ඒවත් එළියට දාන්න පුළුවන්. හරි? ඒක පවර්ෆුල් බ්‍රෙත් එකක්. හැබැයි ඒක පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේක අමුතු බ්‍රෙත් එකක් හින්දා ඔයගලන්ට සමහරවිට ඔක්සිජන් මදි තත්වයක් හරි ඔලුව කැරකෙන ගතියක් වගේ එන්න ඉඩ තියෙනවා. ඒකින්ද හිමින් කරන්න. මේකෙන් බ්ලඩ් ප්‍රෙෂර් උනත් පොඩ්ඩක් වැඩි කරන ප්‍රාණායාමයක් බොහොම හයියෙන් කෙරුවොත්. මම මේක එකක් කරලා පෙන්නන්නම්. ඥාන මුද්‍රා තියාගන්න. මේකට චින් මුද්‍රා කියලාත් කියනවා. පොඩක් කොන්ද කෙලින් කරලා වාඩි වෙලා බුරිය ඇතුළට යන විදිහට එහෙම බඩ ස්පන්දනය කරනවා. තේරුණාද? නහයෙන් තේරෙයි මොන හරි හිර වෙච්ච එකක් එළියට දාන්න හදනවා වගේ ෆීලිං එකක්. වැඩි මූවමන්ට් එකක් තියෙන්නේ බඩෙන් ගාලා ඇතුළට බඩ ඇතුළට තද කරලා හුස්ම එළියට විසි ගන්නවා. එතකොට ඉන්හලේෂන් එක එන්නේ naturally අර වැකියුම් එක බ්‍රේක් කරනකොට අපි බඩෙන් වැකියුම් එකක් හදලා ඒක බ්‍රේක් කරනකොට නිකම්ම ඉන්හලේෂන් එක ඇදිලා එනවා. හරි? ඉන්හලේෂන් එකට ફોකස් කරන්නේ නැහැ. ඒකින්ද සමහරවිට හරියට මේක අහු වෙනකන් පොඩ්ඩක් කැරකිලි ගතිය වගේ එනවා. එහෙම ආවොත් ටක් ගාලා එතන නවත්තලා සාමාන්‍ය විදිහට බ්‍රීත් කරලා ආපහු පටන් ගන්න පුළුවන්. මොකද මේක දෙකට ප්‍රැක්ටිස් කරපුවාම මිනිත්තු 10ක් 15ක් වුණත් අමාරුවක් නැතුව කරන්න පුළුවන්. මේකෙන් ස්ටැමිනා එකක් බොහෝ දුරට විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ දුවන්න නැතුව ඉඳලා ඔයගොල්ලෝ හදිස්සියේ මේ කපාල බාති කරලා මේ දුවන්න ගත්තොත් කකුල් අතපය හයිය නම් ගොඩක් දුවන්න පුළුවන් හති නැතුව. right? ඒ වගේ ස්ටැමිනා බිල්ඩ් අප් වෙනවා. ඇඟේ රතු රුධිර අණු
වැඩි වෙනවා කපාලභාති කරනවා නම් හැමදාම අපි try කරමු. උරහිස් අත් බොහොම රිලැක්ස් කරලා තියාගන්න. බඩ විතරයි වැඩ කරන්න. බඩ නිකන් මයින්හමක් වගේ චස් ගාලා ඇතුළට ඇදලා ගන්නවා. හිතන්න බුරියට පිටිපස්සෙන් නූලක් දාලා ඒක අදිනවයි කියලා හිතන්න. කොන්ද පැත්තට. යටි බඩ හරිය තමයි මෙහෙම ඇතුළට ඇවිල්ලා උඩට ඇදෙනවා චුට්ටක්. right? හුස්මක් ගන්න ඔයගොල්ලෝ ගොඩාක් දිගට කරන්න යන්න එපා. නිකන් ලයිට් හෙඩඩ් වගේ තේරෙයි. මොකද ඒක 아무තු බ්‍රෙත් එකක් හින්දා. ආපහු හුස්ම දෙක තුනක් හොඳට අරගෙන ඊට පස්සේ ආපහු පටන් ගන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න ඇඟට මොන වගේ තත්ත්වයක් තේරෙනවද කියලා එක් කරනකොට. අපි ආපහු පටන් ගමු. මොන හරි අපි තම බඩ රිදෙනවා නම් හරි මොකක් හරි කොහරි රිදීමක් තියෙනවා නම් ඒ රිදීමට ફોකස් කරලා ඒක හුස්මත් එක්ක එළියට දානවයි කියලා හිතන්න පුළුවන්. ලෙඩක් මොකක් හරි තියෙනවා නම් ඒ ලෙඩේ එළියට දානවා කියලා. හරි? නැත්නම් මොකක් හරි තමන්ගේ දුක් මුසු ෆීලිං එකක් තියෙනවා නම් බයක් තියෙනවා නම් ඒ බය හුස්මත් එක්ක එළියට ඇදලා දානවා. හරි? ඒ වගේ ඉන්ටෙන්ෂන් එකක් ඇතුව කරන්න ඕනේ කපාලභාති. right අපි try කරමු. මුලදී ගොඩක් තදින් කරන්න එපා. මට වැරදිලා මම තදින් කරුවේ. නැත්නම් බොහොම හිමින් මේ නිකන් සද්දේ ඇහෙනවා නම් හිමින් කරනවා නම් ඒ ගන්න කරන්න පුළුවන්. හයියෙන් හොඳට ඒක මාස්ටර් කරලා ඒක කිසි ප්‍රශ්නයක් නැත්නම් හොඳට හයියෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් මැෂින් ගන්නයක් වගේ වුණා. ඉතින් දිගට යන්න පුළුවන්. ඒකට පුරුදු වුණාට පස්සේ. එතකොට අර ඔක්සිජන් මදි ගතියක් එන්නේ නැහැ. මොකද ඒකට පුරුදු වෙලා තියෙන්නේ. හරි? ඇත්තටම මේ මම හිතන්නේ ඔක්සිජන් ස්ටාර් වෙන හින්දා තමයි මේ රතු රිදුරාණු වැඩි වෙන්න පටන් ගන්න යන්නේ. දැන් අපි කරමු මේක ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ ඊෂා ෆවුන්ඩේෂන් සද්ගුරු කියලා ඉන්දියාවේ ඉන්න මේ දවස්වල ගොඩක් පොපියුලර් ගුරු කෙනෙක්. යාගේ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා ඊෂා ෆවුන්ඩේෂන් කියලා. ඒගොල්ලෝ පොපියුලරයිස් කරනවා ප්‍රාණයාම එකක් කොවිඩ් වලට. ඒකට කියනවා සිංහ ක්‍රියා කියලා. ඒක සිංහාසනේ ඉඳලා හරියට කරන්න ඕනේ. හැබැයි නිකන් ඉඳගෙන කරන්න පුළුවන්. ඒකේ තියෙනවා ස්ටෙප්ස් 3ක් තියෙනවා. ඉස්සෙල්ලා ඒක පටන් ගන්න ඉස්සෙල්ලා ඇඟ පොඩ්ඩක් වෙනම හදා ගන්න ඕනේ. සිංහ ක්‍රියා කියන්නේ සිංහයේ ක්‍රියාව සිංහෙක් විදිහට හති දානවා සිංහෙක් හති දානවා වගේ බ්‍රීත් කරන එකක් මේක. අත් දෙක බොහොම ස්ට්‍රෝං කරගෙන මේ ෆෝර් ආම්ස් එහෙම ටික තද කරගෙන හිතා ගන්න විෂුවලයිස් කරන්න ඕනේ ඇඟිලි සිංහයේ බාහුව තියෙනවා නියපොතු තියෙනවා සිංහයේ මෙහෙම සිංහයාගේ ක්ලෝස් එළියට ගන්නවා වගේ අත් දෙක අරන් මෙහෙම තද කරලා දනිස්ස තද කරනවා කරලා ෂෝල්ඩර්ස් උස්සනවා. එතකොට මේ ලංග්ස් වල වොලියුම් එක වැඩි කරන්න. right? ලංග්ස් වල වොලියුම් එක වැඩි කරන්න පොඩ්ඩක් ලංග්ස් උස්සනවා. උස්සලා මේකට හේතුව නම් මම හරියටම දන්නේ නැහැ. නහයේ නාසාග්‍රය දිහා ඇස් යොමු කරනවා. හරි? ඒක ටිකක් ෆනි ලුක් එකක් කරන ක්ලෝස් අප් එකක් වගේ ගත්තොත් ඊට පස්සේ සිංහෙක් වගේ හොඳට දිව එළියට දානවා. දිව එළියට අදිනවා විතරක් නෙමෙයි පළල් කරන්නත් හදනවා. එහෙනම් හරි උග්‍ර නිකන් රිදෙන ලෙවල් එකට දිව පුළුවන් තරම් ඇතුළට එළියට අදිනවා පළල් කරනවා. පළල් කළා ගාලා හුස්ම ගන්නවා එළියට දානවා. හරි බල්ලෙක් හරි K9 breathing බල්ලෙක් සිංහෙක් වගේ එහෙනම් ගාලා බ්‍රීත් කරනවා බඩත් පොඩ්ඩක් ඇතුළට යනවා මෙහෙම හුස්ම එළියට දානවා. ඒක 10 පාරක් කරුවොත් ඇති. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඒක ඩෙවලොප් කරනකොට බිල්ඩ් කරනකොට 21 වතාවක් වගේ වැඩි කරන්න පුළුවන්. සාමාන්‍ය heart surgeries වගේ කරලා තියෙනවා නම් කියන්නේ 12ට වැඩි කරන්න එපා. එහෙම නැත්නම් වයස අවුරුදු 70ට වැඩි නම් ඒත්
12ට වැඩි කරන්න එපා කියලා 12 ලිමිට් එකට තියාගන්න කියලා. නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැත්නම් 21ට උනත් කෙරෙහි හැකි. මම ළඟදී දැක්කා වීඩියෝ ක්ලිප් එකක් කොවිඩ් හැදිච්ච ලේඩි කෙනෙක් සිම්ප්ටම්ස් දැන් මේ පටන් ගත්ත ගමන් එයා ඔක්සිජන් මීටර එකක් තියාගෙන එයාගේ ඔක්සිජන් ලෙවල් එක 98 වලටද කොහෙද 98 ඊට වැඩිය පල්ලෙහාට බහලා එතකොට එයා සිම්හ ක්‍රියා කළා පෙන්නනවා ඒක වැඩි වෙනවා ඉන්ස්ටන්ට්ලි වැඩි වෙනවා බ්ලඩ් ඔක්සිජන් ලෙවල් එක. ඒකින්ද මේක ඔයගොල්ලෝ යාළුවන්ට හැමෝටම කියන්න ඔයගොල්ලන්ගේ ඉමුනිටි එක වැඩි වෙලා කොවිඩ් එන එක වැළකෙන විතරක් නෙමෙයි කොවිඩ් හැදුනොත් තමන්ගේ අර බ්ලඩ් ඔක්සිජන් ලෙවල් එක තියාගන්න හොඳ ප්‍රාණයාම එකක් මේක. හරි? එතකොට මං කිව්වේ පළවෙනි කෑල්ල විතරයි මේ ප්‍රාණයාම එකේ. ඊට පස්සේ දැන් මේකෙන් මේ විදිහට ඒ සයිකල් එක 12ක් හරි ඊට අඩු ප්‍රමාණයක් අපි කියනවා අපි 10 ගාන කරමු. කළා ඊට පස්සේ දිව උඩට රෝල් කරනවා. හරි? තල්ල උඩට වදින්න දිව උඩට රෝල් කරනවා. එතකොට දිවේ යට රිදෙන ලෙවල් එකට දිව උඩට රෝල් කරනවා. දිවේ අර නිකම් හමක් තියෙන අන්න ඒක ඇදෙන විදිහට කළා ආපහු ගාලා හුස්ම ගන්නවා. ඒකත් 10ක් 12ක් කරේ හැකි. ඒක ඔයගොල්ලෝ බිල්ඩ් කරනකොට කම්ෆර්ටබල් වෙනකොට මේ බ්‍රෙත් එකත් එක්ක 21 දක්වා වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඉවර කළා දීර්ඝ හුස්මක් කරන් හුස්ම තියාගන්නවා මිනිත්තු භාගයක්. ඔයගොල්ලෝ 12ක් නයි යන්නේ මිනිත්තු භාගයකට තියාගන්නවා. නැත්නම් මිනිත්තුවක් දක්වා හුස්ම තියාගන්න පුළුවන්. ඇත්තටම ඔක්සිජන් ගොඩාක් ඇඟට වැඩි වෙන හින්දා මේ විදිහට බ්‍රීත් කරපුවාම එච්චර අමාරුවක් නැහැ හුස්මක් අරගෙන ඒක තියාගන්න. මොකද හුස්ම ගන්න ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා ඒක කරනකොට. අවශ්‍යතාවය අඩු වෙනවා. අපි try කරමු. අත් දෙක තද කරලා සිංහෙක් කියලා හිතා ගන්න එකත් වැදගත්. දිව අනිත් පැත්තට හරවලා ගණන් කරන්නේ නැහැ. ඊට පස්සේ හුස්මක් ගන්න. අරන් ඊට පස්සේ අත රිලැක්ස් කරලා හුස්ම අල්ලගෙන ඉන්න පුළුවන්. ප්‍රාශ්වාස කරන්න මේ ඔයගලන්ට තේරෙයි හුස්ම අල්ලන් ඉඳලා පුරුදු නැත්නම් ඔයගලන්ට අර පැනික් සිටුේෂන් එකක් ඇඟේ බිල්ඩ් අප් වෙනවා තේරෙනවා හුස්ම අල්ලන් ඉන්නකොට. ඕ මම මැරෙයිද ඇඟ නිකන් කලබල වෙනවා එහෙම පුරුදු නැත්නම්. එතකොට ආපහු ඒක රිලැක්ස් කරන්න පුරුදු වෙන හැකි. ඒක දිහා බලලා ඇඟ ඔන්න පැනික් වෙනවා කියලා ඒක ආපහු කාම් ඩවුන් කරන්න පුළුවන් මනසින්ම. ඒකත් හොඳ පුරුදු වීමක් පුහුණු වීමක්. එතකොට අපි බය තරහ අවස්ථාවකදී ඒක දිහා බලලා ඒක කාම් ඩවුන් කරේ හැකි. ඒක ඇඟට හානියක් වෙන්න ඉස්සෙල්ලා ඇඟට කිය හැකි කලබල වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඕන වෙලාවට හුස්ම ගන්න පුළුවන්. තත්ත්වය කිසිම භයානක තත්ත්වයක් නැහැ කියලා ඇඟට කියන්න පුළුවන්. ඔයගලන්ට තේරෙයි එතකොට මේ බය සන්තෝෂය ඒ වගේ දේවල් බොහොම අපිට හිතෙන් ඇති කරගන්න පුළුවන් දේවල්. ඒවා ඇඟේ කෙමිස්ට්‍රි එක අපි හිතෙන් බැලන්ස් කරගත්තොත් වටේ පිටේ මොන වගේ තත්ත්වයක් තිබ්බත් අපිට අපේ ඇතුලේ කෙමිස්ට්‍රි එක හරියට තියාගෙන අපිට අවශ්‍ය තීරණ කලබල නොවි ගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. හරි?
එතකොට මේක පුළුවන් නම් අර මේ YouTube එකේ තියෙනවා මේ මම හිතන්නේ ඊෂා ෆවුන්ඩේෂන් එකේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකකුත් සිංහ ක්‍රියා කියලා බලලා තව චුට්ටක් පුහුණු වෙන්න යාළුවන්ට කියන්න සෝෂල් නෙට්වර්ක්ස් වල පොපියුලරයිස් කරන්න ඒක සෑහෙන වැදගත් ප්‍රාණයාම එකක්. ඔය බෝන මේ ප්‍රාණයාම හැමදාම කරනවා නම් හෙම්බ්‍රිසා වගේ හැදෙන ඒවා කොහොමත් නැති වෙනවා. උණ ෆ්ලූස් එහෙම හැදෙන්නෙම නැහැ. කොවිඩ් එක ගැන දන්නේ හදලා බලා ගන්න අවශ්‍යත් නැහැ. ඒකින්ද මේ පුළුවන් තරම් ප්‍රාණයාම කරන්න ටික ටික බිල්ඩ් අප් කරන්න. හරි? අපි අන්තිම එක කරමු අනුලෝම විලෝම. මේකට විවිධ නම් කියනවා. නාඩි ශුද්ධි කියලාත් කියනවා. අනුලෝම විලෝම නාඩි ශුද්ධි. නාඩි ශුද්ධි කියන්නේ ප්‍රධාන නාඩි දෙකක්. ඒ කියන්නේ එනර්ජි channels දෙකක් තියෙනවා. ඊඩා පිංග්ලා කියලා. වැඩි නම් මේව වැදගත් නැහැ. හිතන්න දකුණු පැත්තේ තියෙන එනර්ජි එකයි වම් අත පැත්තේ තියෙන එනර්ජි channels උයි කියලා. ඒවා ක්ලියර් කරන එක තමයි මේ නාඩි ශුද්ධි. එහෙම නැත්නම් අනුලෝම විලෝම ප්‍රාණයාම එකේ කරන්නේ. මේකේ ලොකු වේරියේෂන්ස් උත් තියෙනවා. මම එකක් කරන්නේ මේ බ්‍රෙත් හෝල්ඩ් කරන වගේව නැතුව නිකන් එක දිගට බ්‍රීත් කරන එකක් කරන්නේ අපි. මොකද ඔයගොල්ලෝ ගොඩක් ප්‍රාණයාම කරලා ඇඟ ස්ට්‍රෝං වුණාට පස්සේ නර්වස් සිස්ටම් එක ස්ට්‍රෝං වුණාට පස්සේ ඒ වගේ බ්‍රෙත් හෝල්ඩ් කරන ප්‍රාණයාම කෙරුවට කමක් නැහැ. නැත්තම් මුලදී කරන්න හොඳ නැහැ. මුලදී කරපුවාම විවිධ ප්‍රශ්න සමහර වෙලාවට අනවශ්‍ය බය ඇති වෙන ඒවා වගේ නිකන් නරක දේවලුත් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද බොහොම පීස්ෆුල් විදිහට කරන්න ඕනේ. වැඩි ඕවර් ඇම්බිෂස් නොවි. right? මේකෙදී තමන්ගේ non dominant hand එක තමන්ගේ නුහුරු අත චින් මුද්‍රාවේ තියාගෙන හුරු අත වායු මුද්‍රා කියන මුද්‍රාවට කියනවා. වායු මුද්‍රාවේ මේ දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි අල්ල මැදට එහෙම නැත්නම් මේ thumb එකේ බේස් එකට මාපට ඇඟිල්ලේ බේස් එකට ගන්නවා. අනිත් ඇඟිලි ඇරලා තියා ගන්නවා. හරි? අනිත් ඇඟිලි ඇරලා තියාගන්නේ නාස්පුඩු අරින්න වහන්න අවශ්‍යතාවයට. හරි? කොහොමද නාස්පුඩු අරින්න වහන්නේ? දැන් මම මගේ හුරු අත විදිහට දකුණු අත පාවිච්චි කළා. මම ඉස්සලා හුස්මක් ගන්නවා. මම අරින්න වහන විදිහ කියන්නම්. අරින්න වහන්නේ මේ නහයේ නාස්පුඩුව ළඟ වලක් වගේ ලිඳක් තියෙනවානේ පොඩි වලක්. ඒ වලට ඇඟිලි තුඩුවක් ඔබවහම ඇති. ඒකෙන් නහය බ්ලොක් වෙනවා. right? ඒ වගේ අන්බ්ලොක් කරන්නත් පුළුවන් එතන ඔබලා. එතකොට දකුණු පැත්ත කරන්නේ අපි දකුණු අත උස්සන් ඉන්නවා නම් මහපට ඇඟිල්ලෙන් වම් අත උස්සන් ඉන්නවා නම් එතකොට අනික් පැත්තේ වෙද ඇඟිලි හරි සුළං ඇඟිලි හරි යූස් කරන්න වෙනවා. ඒක දකුණු පැත්ත ඩිප්‍රෙස් කරන්න. right hand යූස් කරනවා නම් මහපට ඇඟිලි යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තත් එහෙමයි. අර වල ඇඟිලි තුඩකින් ඩිප්‍රෙස් කරන්න විතරයි අවශ්‍ය. ඉස්සෙල්ලාම හුස්මක් ගන්නවා. අරන් තමන්ගේ දකුණු පස නාස්පුඩුව වහනවා. වහලා වම් පසින් පිට කරනවා. දැන් මේ පිට කරපු පැත්තෙන්ම, ඒ කියන්නේ වම් පසෙන්ම හුස්ම ගන්නවා. බොහොම සියුම් විදිහට කරන්න ඕනේ. බොහොම තදින් නෙමෙයි කරලා කරන්නේ නැහැ. බොහොම සියුම් විදිහට නහය හිර වෙලා නම් ඒත් හිමින් ගන්නවා. අරන් ඒ ගත්ත පැත්ත වහනවා. වහලා අනිත් පැත්ත අරිනවා. අරලා ඒ අරපු පැත්තෙන් පිට කරනවා. හිමින් පිට කරන්න පුළුවන් ඒක. හරි. දාහෝ මේ පැත්තෙන්ම ගන්නවා. අරන් මේ පැත්ත වහනවා. වහලා අනිත් පැත්තෙන් පිට කරනවා. පිට කරපු පැත්තෙන් ගන්නවා. අනිත් පැත්තෙන් යවනවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ යවපු පැත්තෙන් ගන්නවා අනිත් පැත්තෙන් යවනවා. හරි? යවපු පැත්තෙන් යවපු පැත්තෙන් හුස්ම ගන්නවා විරුද්ධ පැත්තෙන් තමයි පිට කරන්නේ හැම වෙලේම. හරි? ඒක නිකන් මතක තියාගන්න. එතකොට මෙතනින් කන්සන්ට්‍රේට් කරන්න අවශ්‍ය ඕනනම් හුස්මේ සද්දෙට කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්. නැත්නම් මේක කරද්දී අපි අර කොඳුනාරටියේ ඒක ෆිසිකල් කොඳුනාරටිය නෙමෙයි අපේ එනර්ජි සෙන්ටර් එක කොඳුනාරටිය කිට්ටුවෙන් යන්නේ. ඒක දිහාටත් ફોකස් කරපුවාම තේරෙන්න ගන්නවා එනර්ජි මූවමන්ට්ස් කොන්දේ. ඒවට ફોකස් කරන්න පුළුවන්. නැත්නම්
භාවනා කරනවා වගේ හුස්ම උඩ පහළ යන ස්පර්ශයට හුස්මේ ස්පර්ශයට ફોકસ කරන්න පුළුවන්. අපි ටිකක් කරමු. මම පොඩ්ඩක් ගයිඩ් කරන ගමන් මේ ප්‍රාණායාම කරන ගමන් කොන්දට පොඩ්ඩක් හිත යොමු කරන්න. හැම වෙලේම කොන්ද ගොඩක් සැග් වෙලා තියෙනවා නම් ආපහු කොන්ෂස්ලි කෙලින් කරගන්න. හුස්මක් ගත්තා. දකුණු පසනාස්පුඩුව වැහුවා. වම් පසෙන් පිට කෙරුවා. වම් පසෙන්ම ඇතුළට ගත්තා. වම් පස නාස්පුඩුව වැහුවා. අනිත් පැත්තෙන් දකුණු පැත්තෙන් පිට කෙරුවා. දකුණු පැත්තෙන් ගන්නවා. වම් පසෙන් පිට කරනවා. වම් පසෙන් හුස්ම පිට කරලා නවත්තන්න පුළුවන්. හරි පොඩ්ඩක් ඇස් දෙක වහලා හිත යොමු කරන්න. ඔයගොල්ලන්ගේ හිතට ඇඟට මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ? සැහැල්ලුවක් දැනෙනවද? කලබල නැතුව මේ ප්‍රාණායාම කෙරුවොත් ඔහොම ලේසියෙන් තේරෙයි. ඇස් දෙක වහගත්තාම හිත නිකන් නතර වෙලා වගේ තියෙනවා. චංචල ගතිය නිකන් වැදගත් නැති රැන්ඩම් thoughts එන එක නවතිනවා. නිකම්ම හුස්ම සද්ද ඇහෙන්න පටන් ගන්නවා. හරි භාවනා කරන්න ආනාපාන සති වගේ දෙයක් කරන්න බොහොම ලේසියි. හරි ඔයගොල්ලන් චුට්ටක් ග්‍රවුන්ඩ් කරන්න. දැන් ප්‍රාණායාම කරලා මේ වගේ දෙයක් කරලා ඩ්‍රයිව් කරන්න හැම එකපාරට යන්න හොඳ නැහැ. මොකද ඔයගොල්ලෝ ටිකක් ස්ලෝ ඩවුන් වෙලා තියෙන සිස්ටම් එක. පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න ඕනේ. ඒකින්ද මේ ඔන්න ශවාසන කරලා තව චුට්ටක් කාම් ඩවුන් කරන්න පුළුවන්. එහෙම නොකරනවා නම් මේ පොඩ්ඩක් අඩි හප්පලා වගේ පොළවේ අඩි හප්පලා මේ ග්‍රවුන්ඩ් කරගන්න. එනර්ජි ආපහු පොඩ්ඩක් පල්ලෙහා චක්‍ර වලට අපේ උඩ චක්‍ර ඇක්ටිවේට් වෙනවා ප්‍රාණායාම කරනකොට. පල්ලෙහා චක්‍ර ඇක්ටිවේට් වෙන දෙයක්. ඒ කියන්නේ එහෙම කකුල් ස්ටෑම්ප් කරන දෙයක් වගේ ජම්ප් කරන එකත් හොඳයි. ඒ වගේ දෙයක් කළා ආපහු ග්‍රවුන්ඩ් කරන්න ඕනේ. නැත්නම් වාහන හප්පගත් අවස්ථා දෙනවා සමහර අය ගොඩක් ස්ලෝ ඩවුන් වෙලා ගිහිල්ලා රියැක්ෂන් ස්පීඩ් එක අඩු වෙලා එහෙම වෙච්ච අවස්ථා දෙනවා. ඒකින්ද භාවනා හරි ප්‍රාණායාම වගේ ගොඩාක් ඇඟ ස්ලෝ ඩවුන් කරන ඇක්ටිවිටීස් කරුවට පස්සේ ආපහු අපි සාමාන්‍ය සමාජයත් එක්ක ගැටෙන්න යනකොට පොඩ්ඩක් ආපහු ඇඩ්‍රිනලින් පොඩ්ඩක් ඇඟට දාගෙන යන්න ඕනේ. රයිට් එච්චරයි සෙෂන් එක.